හරි පුතේ. එතකොට ගැටළු ආකාරය දෙකට අදාළව මම තව ගැටලුවක් දෙනවා. මේක හතරවෙනි ගැටලුව විදිහට පුතාලා සඳහන් කරගන්න පන්ති පොතේ ලියාගන්න. ඔයාලට වෙනම ඉඩ දීලා නැහැ මම ටියුට් එකේ මේ ගන්න ලියන්න. ලියන්න රූපේ පෙන්වා ඇති පරිදි ස්කන්ධයේ සිම්පල් m වූ වස්තු n ගණනක් තන්තු n ගණනකින් ශ්‍රේණිගතව එල්වා ඇත. ඉහළ සිට වස්තු 1 2 3 ලෙස n දක්වා අංකණය කර ඇති අතර ඒවා සම්බන්ධිත තන්තුද රූපේ පරිදි ඉහළම තන්තුවේ සිට 1 2 3 ලෙස n දක්වා අංකණය කර ඇත. හරි දැන් පුතා රූපය අඳ ගන්න. ඊට පස්සේ රෝම ලකන් 1 ලියමු. රෝම ලකන් 1 ලියන්න. රෝම ලකන් 1 පුතේ තන්තු සැහැල්ලු වේයයි සලකා තන්තු සැහැල්ලු වේයයි සලකා තුන්වන අංශුව සම්බන්ධිත තුන්වන අංශුව සම්බන්ධිත තන්තුව වන තුන ලෙස අංකණය කළ තන්තුවේ ආතතිය සොයන්න. හරිද? හරි. රෝම ඉලක්කම් 2 n ඍණ 2 ලෙස අංකණය වන අංශුවට ඉහළින් වූ තන්තුවේ ආතතිය සොයන්න. රෝම ඉලක්කම් 3 තන්තුවක ස්කන්ධය සිම්පල් m not වේ නම් දෙක ලෙස අංකණය කර ඇති ස්කන්ධයට ඉහළින් වූ තන්තුවේ පහළ කෙළවර හා ඉහළ කෙළවර ආතතිය සොයන්න. හරි පුතේ. හොද්ද ගානක්. හරි නේද? උත්සාහ කරන්න. එතකොට මම ඉදිරි ගැටළු ආකාර ටික සාකච්ඡා කරලා ඊගාව සෙෂන් එකක තමයි මේකට උත්තර දෙන්නේ. එතකොට ඔබ ගාන උම්මන් තියාගෙන ඒකට ඉඩ තියලා පුතාලට පුළුවන් ගැටළු ආකාරය තුනත් එක්ක එකතු වෙලා වැඩි කරගෙන යන්න. ඊට පස්සේ දවස් කිහිපයක් අරගන්න උත්තරට කල්පනා කරන්න. මේ වාගේ තුන්වෙනි ගානත් එක්ක ඊටාම සම්බන්ධයි. අර පද්ධති එකට අරගෙන සන්තුලනය සෙවීම කියන එක තමයි ඔබ මෙතනදී මම අපේක්ෂා කරලා තියෙන උදාහරණයක්. දැන් දෙවනි අංශුවේ ආතතිය මෙන්න මේ උඩ තන්තුවේ ආතතිය අහනවා නම් මෙතනින් පල්හැ තියෙන මුළු පද්ධතියේ බර සමානයි මෙන්න මෙතන පහළ කොටසේ ආතතියට. තන්තු සෑහළු නම් තන්තුල බරත් ඇරිය හැකි. තන්තු බරක් තියෙනවා නම් තන්තුල බරත් පුතා මෙතන දාගන්න ඕන. තේරුණා නේද? ඔච්චරමයි තියෙන්නේ. එතකොට n ඍණ 2 තන්තුව ස්කන්ධ කියන්නේ පුතේ යටම ස්කන්ධ n වෙන්න එපා. එහෙනම් ඊට කලින් එක n ඍණ 1. ඊටත් කලින් එක n ඍණ 2. තේරුණාද? එහෙනම් යට ඉඳන් අපි අංකණය කරන් ආවොත් ස්කන්ධ ටික යටම එක n ඊට උඩින් තියෙන එක n ඍණ 1 ඊටත් උඩින් තියෙන එක n ඍණ 2. පුතාලට ඒක අවශ්‍ය නම් යට සිට අංකණය කරමුවම අපිට මේ තියෙන්නේ පහළම අංශුව පහළින්ම වන අංශුව එයාගේ අංකණය වෙන්නේ n. හරි? වර මම පොඩි සපෝට් එකක් දෙන්නේ. මේක n ඍණ 1. එතකොට මේක n ඍණ 2. හරි? කොහොම යනවා ඉස්සරහට. මේවත් ඔක්කොම ස්කන්ධය m වෙති අංශු. එතකොට මේක කොහොම ඉස්සරහට n දක්වා යනවා. උඩට යනවා. හරි නේද? එතකොට අපි එකකින් පෙන්වන්න බෑ. අපි කොහොමද ටිකක් තියමු. මේකයි කන්ටිනියු වෙලා තියෙන්නේ. එතකොට මේ තමයි ඔයාගේ n වෙනි අංශුව මේ තන්තුව මේක n ඍණ 1 ලෙස අංකණය වෙන තන්තුව
n ඍණ 2 විස අංකණය වෙන තන්තු. හරි නේද පුතේ? ඔන්න ඔබට තවත් හිතන්න මම පුංචි තල්ලුවකුත් දුන්නා. ඉතින් කල්පනා කරලා බලන්න අමාරු ගාණක් නෙවෙයි කරලා බලන්න පුළුවන්. නමුත් හොඳට හිතන්න තියෙනවා. යමක් හිතන්න තියෙනවා. ඒතකොට ගැටලුවාකාරය දෙකේ හතරවෙනි ගානේ ඔයාලට මම ලියා ගන්න දුන්නු ගැටලුවේ රෝගලකම් එකේ ඇල්ලේ මේ තන්තු කොහොම සැහැල්ලුයි කියලා මෙන්න මෙතන තන්තුවේ ආතතිය. ඒ කියන්නේ තුනට සම්බන්ධ තන්තුවේ ආතතිය. ඉතින් පුතාලගේ රෝගලකම් එකට අදාළව අපි මෙන්න මෙතන තන්තුවේ ආතතිය T3 කියලා ලකුණු කරගත්තොත් මෙතනින් පල්ලයට තව අපි ස්කන්ධය දෙයක් ඇදලා පෙන්නුවොත් ඒකට ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මට ඒක තමයි මම පෙන්වන්න ඕන. දැන් මේ වගේ ආතති පුතේ ලකුණු කර කර ඉන්නේ දැන් සංකේත දානවා නම් කීයක් කියලා මේ දාන්නද නේ? ඒකට මේ සමානයි කියලා තේරුම් ගත්තාම හොඳටම ඇති. හරිද පුතේ? එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණේ වෙන්නේ මෙතන. අපිට පුළුවන් මේ තන්තුව සැහැල්ලු නිසා මේකයි කැපිලා යනවා කියලා තේරුම් ගන්න. පුළුවන් නේද? ඔව්. මේක කැපිලා යනවා. හොඳද? හරි. එතකොට මේ දෙක කැපිලා යනවා නම් මෙතනින් පල්ලෙහා තියෙන එකෙත් කැපිලා යනවා. අන්තිමේට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ මෙයාගේ බර mg මෙයාගේ බර mg වගේ පහළට මේ ඉන්නංශු දක්වා යන්න වෙනවා. එයාගේ බරත් mg. පහළට යන්න. එන වගේ මෙතන ඉඳන් පහළට අංශු n ගානක් දක්වා ගියාම වාගේ මේ තන්තුවේ ආතතිය හිතලා ඔබට ලියන්න පුළුවන්. අතරමැද ආතතිය ඔක්කොම කැපෙන නිසා ඉහළ තියෙන එකම බලය T3 වෙනවා. පහළට mg ඔය වගේ ස්කන්ධ කීයක් තියෙනවද? ඔයාලට අයින් වෙලා තියෙනවා දෙකක්. 1 2 කියලා අංශු දෙක මග යන නිසා ඔබට T3 ආතතියට හේතු වෙන්නේ අංශු n ඍණ 2 ප්‍රමාණයක බර. ඒ අතරමැද ආතතිය ඔක්කොම කැපෙලා යන නිසා. තේරුම් ගත්තද පුතාලා? ආයෙ මම ඕනනම් කිව්වොත් මේ ආතතිය අහනවා නම් මේ ආතතිය මම ඔබට කිව්වා මේ වගේ නේ අපි අංශු වලක් කොහම එකට හිතුවාම හැමතිස්සෙම අපි අංශු තුනක් ලිතන්න. ඒතර මෙන්න මෙතන ආතතිය ඕනනම් ඔබට මේ ආතතිය කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේ වැලම එකට සම්පූර්ණතාව ගැන හිතුවා. එතකොට බරට හේතුනේ මේ වැලට පහලින් තියෙන අංශු වල මුළු බර තමයි ආතතියට හේතු වෙන්නේ. අතරමැද ආතතිය සියල්ලම කැපිලා යන නිසා. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. නම් මෙතනත් මේ අතරමැද ආතතිය සියලුම දේවල් කැපිලා යන නිසා ඔබට ඉතුරු වෙන එකම ආතතිය T3 විතරයි. එහෙනම් T3 සමාන වෙනවා. ඒ කියන්නේ වාගේ 3 කියන අංශු ඉඳන් පහළට දෙන අංශු සියරකම බර එකතු කරලා ගත්තොත් ඒක T3 කියන ආතතිය සමාන වෙනවා. නම් පුතාලා රෝලක එක යටතේ මුලින්ම මේක තරකේ තියාගෙන ඉන්න. මෙහිදී තන්තු සැහැල්ලු වෙමින් සෑම තන්තුවකම පහළ සහ ඉහළ කොටසේ ආතති විශාලත්වයෙන් සමාන වේ. විශාලත්වයෙන් සමාන. ඒ කියන්නේ මේ දෙක මෙහෙම සමාන. එවිට තුන අංශුවට පහළින් වූ අංශු පද්ධතියේ සමතුලිතතාව සැලකූ විට T3 ආතතිය හැරෙන්නට අනෙක් සෑම තන්තුවකම ආත්ති බල එකිනෙක කැපී යන බැවින් T3 ආතතිය සමාන වන්නේ 3 අංශුවට පහළින් වන අංශු සියල්ලගේම බරට වේ. ඊගා පොයින්ට් එක 3 අංශුවට ඉහළින් අංශු දෙකක් පවතින බැවින් 3 අංශුවද ඇතුළුව ඊට පහළින් තවත් අංශු දැන් ඔක්කොම ගන්න දෙන්නේ එන කීයක් තියෙනවද? n ඍණ දෙකක් පැවතිය යුතුයි. තවත් අංශු n ඍණ දෙකක් පැවතිය යුතුයි. මුළු අංශු ගාන 100ක් නම් දෙකක් අයින් කරොත් 98යි. මුළු අංශු ගාන 1000ක් නම් දෙකක් අයින් කරොත් 998යි. මුළු අංශු ගාන 500ක් නම් දෙකක් අයින් කරොත් 498යි. ඒ වගේ මුළු අංශු ගාන n නම් දෙකක් අයින් කරොත් n ඍණ 2යි. හරි එහෙනම් අපි කියන්න පුළුවන් තුන අංශුවට පහළින් තුන අංශුව ඇතුළත්ව තුන අංශුවට පහළින් අංශු n ඍණ දෙකක් පවතී. හරිද? එම නිසා උදාහරණයක් පුළුවන් T3 ඉහළ තියෙන T3 සමානයි mg ගෙන් එනවා එක අංශු බර ඊළඟ අංශු n ඍණ 2ක බර ගන්න ඔබ n ඍණ 2කින් ගුණ කරනවා ඒක උත්තරේ n ඍණ 2යි වතාවක් mg කියලා වඩ උත්තරේ නවත්තන්න පුළුවන් මේ ඔක්කොම පුතේ දන්න පරිදි තියෙනවා පැහැදිලි නේද? හරි එහෙනම් ඒක හරි සරල එකක්
ප්‍රෝබ්ලම් දෙක ගන්න. ප්‍රෝබ්ලම් දෙකේ අහන්නේ මෙයාට පහලින් තියෙන ඒ කියන්නේ වාගේ එන්රින දෙක කියන අංශුවට ඉහළින් තියෙන තන්තු කොටසේ ආතතියයි හලදී. එතකොට ඔබ මේක එන්නම් එන්රින එක නම් එන්රින දෙක නම් මේ තන්තුවට පහලින් අංශුවට කෙලිම පැහැදිලි කීයක්ද තියෙන්නේ? අංශු තියෙන්නේ 3ක්. මේ අංශු දෙතුව 3ක් තමයි පවතින්නේ. හරි. එතකොට පුතා ලියා ගන්න රෝගලක්කම් දෙක යටතේ එන්රින දෙක ලෙස සලකුණු කරන අංශුවට ඉහළින් වූ තන්තු කොටසේ ආතතියට හේතු වෙන්නේ ඉහත තර්කයට පරිදි ඊට පහළින් පවතින අංශු වල බර වේ. එනම් රූපයට අනුව පැහැදිලි වන්නේ උනවගලට රූපේ දෙකට අනුව පැහැදිලි වන්නේ මේක දාගෙන රූපේ දෙක කියලා රූපේ දෙකට අනුව පැහැදිලි වන්නේ එම ආතතිය එන්රින දෙක ලෙස ලකුණු කර අංශුව ඇතුළුව ඊට පහළින් පවතින අංශු තුනේ බරට සමාන වන බව වේ. හරි. එනවා රෝලකන් දෙක ඔබට ලියන්න පුළුවන්. ඊට තියෙන මේ ආත්තිවන් T එන්රින දෙකයි සංකේතයක් මේක. හරි. ඒක සමානයි පහළට mg වගේ අංශු කීයද උදේ තියෙන්නේ? 3යි. එහෙනම් 3යි mg ට සමානයි. සරලයි නේද මේක? හරි. තේරෙන්නේ නැත්නම් ඔබ චුට්ටක් නැවත හරි මගෙන් විමසන්න ඕන. මොකද මේක මේ මට කියලා දෙන්න නොතේරෙනකම නෙමෙයි ඔබට මේ සංකේත ග්‍රන්ථය හැන්ඩ් කරද්දී දුර්වලතාවක් වෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් නැවත ප්ලේ කර බලන්න. ඒත් බෑ නම් කතා කරන මම නැවතත් කියලා දෙන්න. මෙවැනි ගණන් දෙන්න පොඩි බයකුත් තියෙනවා. මොකද ඔබට මේ වීඩියෝ එකේ ඔබගේ උගන්වන වෙලාවේදී මේක ඔබට කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ කියන බය අපිට තියෙනවා. නමුත් මේ වගේ කතා නොකර ඔබට විභාගෙදී මේ වගේ දැනක් ආවොත් ඔබ අසන්න කරන්න බෑ. ඉතින් යම් කෙනෙකුට මේක තේරුම් ගන්න බැරුව ගියොත් බය වෙන්න එපා. ෆිසිකල් පන්ති පටන් ගත්ත දාකට මේක සාකච්ඡා කරන්න ඕන. නැත්නම් අපේ WhatsApp සමූහයේ හරුවේ ප්‍රශ්න යොමු කරන්න WhatsApp group හරහා. ඒතර මම නැවතත් මේක පැහැදිලි කරන තවත් සරල මට්ටමකට ගිහින් හරි පැහැදිලි වෙන වීඩියෝ ඔබට ලබා දෙන්න. අර තේරෙනවා ඒකේ රෝගකම් 3 තමා චුට්ටක් සංකීර්ණ ගාන වෙන්නේ. ඇත්තටම මගේ අදහස අනුව සෑම තන්තුවකම පුතාලට කියලා තියෙනවා බරක් දැන් තියෙනවා. සෑම තන්තුවකම බරක් තියෙනවා. ඉතින් ඒ බර නිසා ඔබට ඒ බර ගැන හිතලා අපිට මෙන්න මේ දෙක කියන අංශුවට ඉහළින් තියෙන තන්තු කොටසේ පහළ කොටසේ ආතතියයි ඉහළ කොටසේ ආතතියයි තමයි ඔයගෙන් අහන්නේ. ඉතින් මේක චුට්ටක් ඔබ හිතුවා නම් මම පුංචි විස්තර කිරීම කිහිපයකින් පස්සේ තමයි ඔබට මම ගැටලුවට අත දාන්නේ. ඒතර ඔබ මුලින්ම මේ මුළු පද්ධතිය ගැන අමතක කරන්න. අපි සටහන කියලා පොඩ්ඩක් මේක තේරුම් ගමු. අපි පහළම තන්තුවේ අංශු ඉඳන් ඉන්නකො n කියලා ගාලා තියෙන අංශු ඉඳන් මේක එන්නේ. ඒතර මෙතන තන්තුවක් තියෙනවා. තව අංශුවක් කොහොම තියෙනවා. හරි නේද? මෙතන තව තන්තුවක් තියෙනවා. තව අංශුවක් අපි කොහොම අංශු 3ක් විතර ගමුකෝ. පහළ ඉඳන් මේක මුලින්ම තේරුම් කරන්න යන්නේ. ඔබ තේරුම් ගත්තට පස්සේ අපි සටහන් කිරීම අවශ්‍ය ටික තෝරගෙන කරමු. හරි නේද? එතකොට ඔබගේ දැන් මම මේ අඳින රූපය තුල n වෙනි අංශුව, n ඍණ 1 වෙනි අංශුව, n ඍණ 1, n ඍණ 2. තන්තු වලට බරක් තියෙන අවස්ථාවක් ගැන ගන්න. ඉතින් බර ටික ලකුණු කරගත්තාම මේක වාට mg මුගේකත් mg තන්තුවේ ස්කන්ධ m නෝට් කියලා දීලා තියෙන නිසා තන්තුවේ බර දෙන්නේ හැකි m නෝට් g. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙලවර ආතතිය t කියලා ගත්තොත් මෙතන ආතතිය මොකක්ද කියලා තේරුම් ගන්න එක. ඒකට ඔබ පැත්තක මෙන්න මේ වගේ මේක AB නම් AB තන්තුව අපි වෙනම සැලකුවොත් AB තන්තුව සැලකුව විට අපිට මේකේ තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේක A නම් මේක B නම් මේ පහල කරවල මම ආතතිය T කියලා දැම්මා නම් හරි ඒක මත තියාගන්න මම මේ ලකුණු කරලා තියෙන්නේ Aට අයිති ආතතිය. එතකොට ඒ අංශුවට අයිති ආතතිය තමයි මම
ඉහළට එක ලකුණු කරලා තියෙන්නේ. හරි නේද? මේක A කියලා ගත්තොත් ඉහළට T කියලා දාලා තියෙන්නේ මෙයාටයි කියලා. හරි. එතකොට තව තියෙනවා මෙයාගේ පහළට එයාගේ බර M0 G ප්‍රමාණයක්. ඒකේ ස්කන්ධ M0 කියලා දීලා තියෙන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න ඕන මෙයාගේ බර A කියන අංශුව මම මේ වෙන් කරේ. එයාගේ ආතති උඩට T බර mg මම ඕන මේ තියෙන විදිහට මේක රතු පාටින් පෙන්නන්නම්. එතකොට මේ T ආතතිය තමයි මෙතන ලකුණු කරේ. එතකොට තන්තුවලයි ආතතිය අපි කිව්වනේ මෙතර කාල තන්තුවට ලකුණු කරන්නේ නැහැ කියලා. දැන් මම තන්තුව වෙනම ගණනවල ගත්තොත් පහළ කරලා T කියලා ගත්තොත් දැන් ඔබට මෙන්න මේ AB තන්තුව සලකලා උගේ සමතුලිතතාවය හිතුවොත් ඔයාගේ මෙතන ආතතිය එන්නේ මේ කියලා ආතතිය එන්නේ මෙයාගේ එකතුවට. ඒ කියන්නේ T ධන M0 G. තේරුම් ගත්තා පුතා. හරි. එතකොට දැන් ඔයාලා තේරුම් ගන්න ඕන හරි වැදගත් කතාවක් තියෙනවා. එතකොට මේ තන්තුවේ සමතුලිතතාව සලකද්දී ඔයාගේ තන්තුවේ මෙතන ආතතිය T ධන M0 G වෙනවා. දැන් කොහොම වෙච්ච ගමන් ඔබට හිතෙනවා ඉතින් දෙයියනේ කොහොමද මේ ආතතියට මේක කැපෙන්නේ නැහැ. හරි. අන්න ඒකට උත්තරයක් දෙන්න තමයි මම මේක මේ කඩ පෙන්නන්නේ. එතකොට දැන් අපි කොහොමම B ඇඳගත්තොත් කියන්නේ මේ B කියන අංශුව මම දැන් B කියලා දාගත්ත එක මෙයාවත් ඇඳගත්තොත් එයාගේ ඔබට ආතතිය එයාට දැන් එයාගේ මේ පහළ කරනට මේක සම්බන්ධයිනේ. ඒතකොට එයාගේ මෙන්න මෙතන ආතතියක් එන්න බෑ පුතේ. පහළට. නේද? හරි. ඒතකොට ඒක මම T කියලා දෙන්න දාන්න බෑ. පහළ ආතතියක් එන්න ඕන. ඒක මොකද්ද? අන්න ඒක T ධන M0 G වෙන්න ඕන. එයි අපි දන්නවා කිසියම් ලක්ෂයක ආතතිය එකක් සමාන ආතතියක් වස්තුවට හම්බෙද්දී ඒ ලක්ෂයෙන්ම තන්තුවේ පහළ කරනකොට ඊට සමාන ආතතියක් ඇති වෙනවා. තේරුණාද මේ පැහැදිලි? දැන් මේ තුන් දෙනා එකට හිතන වෙලාවේ දැන් ඔබ හිතන්න මේ තන්තුවයි ස්කන්ධ දෙකයි එක විට සැලකුවොත් දැන් මේ T-ට මේ T කැපෙනවා සමතුලිතතාවයේදී මේකට මේක කැපෙනවා. ඒ කියන්නේ නැවතවරක් තන්තු වැල උඩට බලද්දී ඇත්තටම මම මේකේ පෙන්වලා නැති දෙයක් නිසා මේ වැරදි සංකල්ප යන්නේ. දැන් ඇත්තටම මෙයයි කැපෙනවා කියලා ගත්තේ තන්තුවේ ආතතිය හිතලාද හිතන්නේ නැතුවද? හිතන්නේ නැතුව. ඇත්තටම එහෙනම් තන්තුවේ ආතතිය ගැන මේ වෙලාවේ ඔබ මේ සිස්ටම් එකේ තන්තුවත් ඇඳගත්තොත් පැත්තකින් මොකද තන්තුවත් එක සමතුලිතතාවනේ හිතන්නේ. ඒතර මෙතන පහළ කියලා තන්තුවේ T එකකුයි ඉහළ කියලා T එකකුයි ඉන්නවා. හරිනම් මේ දෙක කැපෙනවා කියලාත් කියනවා. නමුත් මම සංකීර්ණ නිසා ඒක කියන්නේ නැතුව හිටියේ. නමුත් මෙතනදී මට ඒක අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්න ඔයාලට ගන්න වෙනවා. එහෙනම් ඔබට පේනවා මෙහෙම වෙන් කරලා ගත්තට පස්සේ ඔබගේ නැවත වරක් ඒට සම්බන්ධිත කෙලවර තන්තුවේ ආතතියයි ඒ වස්තුව මත ඇතිවන ඉහළට ආතති බලයයි තන්තුව මත ඒ කෙලවරදී පහළට ඇතිවන ආතතියයි ඊට පස්සේ B කෙලවරට සම්බන්ධිත ලක්ෂය ගත්තාම නැත්නම් B කියන ලක්ෂය ගත්තාම B ලක්ෂයේදී ඔයාගේ ස්කන්ධය මත නැත්නම් B කියන ස්කන්ධය මත ඇතිවන ආතතියයි පහළට ඇතිවන ආතතියයි තන්තුවේ ඉහළ කෙලවරින් ඉහළට ඇතිවන ආතතියයි විශාලත්වයෙන් සමාන නිසා දිශාන් ප්‍රතිඋත්සාහ ඒ දෙක ඔයාලට මේ පද්ධතියකට සලකනවාට කැපිලා. එහෙනම් ඔයාගේ කොහොම ගියාම එහෙනම් ඔබට යම් වෙලාවක මෙන්න මෙතන ආතතිය අහනවා නම් මම මේක T3 කියලා දැම්ම කියලා හිතන්නකෝ. එතකොට දැන් ඉහළ කෙලවර ආතතිය T4 කියලා දැම්මොත් ඔබට T3 අහනවා නම් ඔබට මේ සිස්ටම් එකේ සමතුලිතතාව ගද්දී මේ විදියට ආතති කැපිලා නේ මෙයාගේ මේ ලක්ෂයේ තන්තුවේ ආතතියයි වස්තුව මත ආතතියයි හරි මේ ලක්ෂයේදී තන්තුවේ ආතතියයි ඒ වස්තුව මත ආතතියයි මෙන්න මේ වගේ අපි මේ සිස්ටම් එක අපි ගොඩක් හොඳට පෙන්වලා තියෙන විදිහට සැලකුවාම ඔබට අන්තිමේදී ආතති ටික සියල්ලම ගැටලා ගිහින් නැවතවරක් ඉතුරු වෙන්නේ T3 ආතතියට මෙන්න මේ mg සෙට් එකේ බර සහ තන්තු කොටස් දෙකේ බර එකතු වීම තමයි අන්තිමේදී සිද්ධ වෙන්නේ. තන්තු කැලි දෙකක් තියෙනවා. මේ දෙකේ බරයි වස්තු තුනේ බරයි එකතු වෙලා තමයි ඔබගේ T3 කියන ආතතිය හැදෙන්නේ.
හරි. එතකොට පුතාලාට මේ කාරණාව විස්තර කරලා තමයි මේ උත්තරය හදන්න වෙන්නේ. තේරුණාද? හරි. ඒකෙන්ද ඒක ටුට්ටක් අපි සරල කරගෙන ඉමු. තේරුම් නැත්තම් නෝට් එක දාද්දිත් ආයෙ ඔබට මේක සරල වෙන්න දානවා. රෝම ඉලක්කම් 3 යටතේ සටහන කියලා පුතාලා ලියා ගන්න. සටහන කියලා ලියන්න. මෙහිදී තන්තු වල ස්කන්ධය m නෝට් වන බැවින් තන්තුවේ ඉහළ සහ පහළ ආතති එකිනෙක සමාන නොවේ. තන්තුවේ ඉහළ හා පහළ ආතති එකිනෙක සමාන නොවේ. එම ආතති වෙනස් වීමට හේතුව පහත පරිදි පළමුව තේරුම් ගමු. හරි. දැන් පුතාලා මේ පද්ධතිය අඳින්න යන්නේ ලියන්න අංශු පද්ධතියේ පහළ සිට වූ ABC අංශු 3 සැලකූ විට පමණක් සැලකූ විට පහළ සිට වූ ABC අංශු 3 පමණක් සැලකූ විට. හරි පුතාලා මෙන්න මේ පද්ධතිය මුලින්ම ඇඳ ගන්න. හරි නේද? ඇඳලා ඔබට පුළුවන් පෙන්න ගන්න මේ ආතතිය T කියලා දාලා මේක ඔබ T1 මෙතනින් ඔබ මේ ආතතිය T2 මේක T3 මේක T4 තුරුඩ එක T5 එකක් පෙන්වන්නේ කොහොමද නෑ T4 විදිහට පෙන්න ගන්නකො. හරි ආතතිය වෙනස් වෙනවා. T අපි මේක නෝට් කියලා ගමු. T නෝට් T1 T2 T3 T4 විදිහට ඔබට පුළුවන් ආතති ටික දාගෙන යන්න. ඔබට බලන්න දාලා ටික දාගෙන යන්න. හරි ඊට පස්සේ ඔබ ගන්න AB තන්තුව සැලකූ විට කියලා මේ රූපය දෙකක් තියෙනවා. හරි රූපය දෙකක් තියෙනවා. අපිට මෙතන පැහැදිලිව දෙන්න බැරි නිසා තමයි අපි තව ටිකක් වෙන් කරලා අරක වෙනම ගන්න. මෙතන අංශු පද්ධතිය. රූපය 1 එකක් පැහැදිලිව දාලා ඊට රූපය 2 ගන්න ඔබට පුළුවන් එහා AB තන්තුව සැලකූ විට. හරි මම කැපෙන විදිහට පෙන්වන්න යනවා. එතකොට මේක දැන් ඔබ T නෝට් කියලා ගන්න ඕන. මේක T නෝට්. අපි මෙතන මේ ආස්තිය T1 කියන එක වෙන්න ගන්නවා. T නෝට් දාන mg. මෙතන T1 කියලා පහළ ඇති වෙන එක මේකත් T නෝට් දාන mg. හරි. රූපය ඇඳලා ඉවරන පුතල යටින් දියාගෙන යන්න. රූපයේ දෙකට අනුව පැහැදිලි වන්නේ AB තන්තුවේ සමතුලිතතාව සැලකූ විට එහි පහළ කෙළවර ආතතිය T නෝට් වේ නම් ඉහළ කෙළවර ආතතිය T නෝට් ධන M නෝට් G මේක බාර M නෝට් නේ පුතේ M නෝට් G වන බව වේ. එනම් ඉහළ කෙළවර ආතතියට හේතු වන්නේ එහි පහළ කෙළවර ආතතිය සහ තන්තුවේ බර යන බලවල එකතුව වේ. පැහැදිලි නේද? හරි. ඊගා පොයින්ට් එක ලියන්න. නමුත් AB තන්තුව හා A හා B යන අංශු පද්ධතිය එකට සලකන විට A ලක්ෂයේදී තන්තුව මත පහළට T නෝට් ආතතියක් ඇතිවනවා සේම A අංශුව මත කැපිටල් A අංශුව මත ඉහළට T නෝට් ආතතියක් පවතින බැවින් පද්ධතිය එකට සලකන විට එම ආතති එකිනෙක කැපී යයි. එමෙන්ම B ලක්ෂය සලකන විටද තන්තුව මත ඉහළට T නෝඩ් ධන M නෝඩ් G ආතතියක් ක්‍රියා කරන්නේ නම් එම කෙළවර සම්බන්ධිත අංශුව මත පහළට T නෝඩ් ධන M නෝඩ් G ආතතියක් ක්‍රියා කරන බැවින් පද්ධතිය එකට සලකන විට
එම ආතති දෙකද එකිනෙක කැපියයි. එකිනෙක කැපියයි. ඊගා පොයින්ට් එක ලියන්න. එබැවින් පෙරසීම අංශු පද්ධතියක් එකට සලකන විට තන්තුවේ දෙකලවර ආතතිය එම දෙකලවර සම්බන්ධිත වස්තු දෙකේ ආතති හා කැපී යන බැවින් කිසියම් තන්තු කොටසක ආතතියට හේතු වන්නේ එම ලක්ෂයේ සිට පහළින් පවතින වස්තුන්ගේ මුළු බර පමණි. මෙම සංකල්පය ඉහත ගැටලුවේ රෝම ඉලක්කම් 3 විසඳීම සඳහා භාවිතා කළ හැකිය. වැදගත් එනම් මේ බර තන්තුවක ආතතිය කියන එක තමයි අතර මේ විස්තර කරමින් හිටියේ. ඉතින් බර තන්තුවක ආතතිය දැන් ඔබට පේනවා. ඔබ මේක නෝට් එක ලියද්දි මුලින් මාතෘකාව දාගත්තත් කවන්නේ රෝම ඉලක්කම් 3 කලින් අපි දැන් සටහන කියලා මේ ගණන් කතන්දරයක් විස්තර කරගත්තානේ. ඒක උඩින් දාගන්න බර තන්තුවක උනම් ආතතිය කියලා. හරි. එතකොට දැන් ඔබට පැහැදිලි බර තන්තුවේ ආතතිය හැමතිස්සෙම පහළ ආතතියට වඩා ඉහළ ආතතිය තන්තුවේ නේද මේ ලක්ෂයට පහළින් ඉන්න තන්තු කොටසේ බර එකතු කරලා තමයි මෙතන ආතතිය කියන්නේ. මේක කලින් ඔබට කියලා දීලා තියෙනවා. තමයි කීප දෙනෙක් විතරයි මේක දන්නේ නැත්තේ. හරි නේද? එතකොට දැන් ඔක්කොම දැන් එක තත්ත්වයට ගෙනල්ලා දෙන්නවා. හරි. එහෙනම් දැන් අපි ගැටලුව ගැන හිතන්න ගියොත් මට අසාර්ථ විස්තර කරන්න ඕනකම තියෙන්නේ ආතති මේක වෙනස් වුණත් ප්‍රශ්නයක් නෑ. කැපෙන එක කැපෙනවා තමයි. හරි නේද? ඒතකොට ඔබ මේ වගේ තැනක හොඳම වැඩි තමයි දැන් ඔබගේ ආතතිය අහනවා මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආතතිය මෙන්න මේ දෙක කියලා ලකුණු කරලා තියෙන වස්තුවේ මෙන්න මේ තන්තුවේ පහළ සහ ඉහළ කොටස් වල ආතතිය. තේරුම් හරි. එතකොට දැන් ඔයාලට මෙතනදී ආතතිය ලකුණු කරන්න යද්දී ඔබට මේ තන්තුවේ පහළ කොටස ආතතිය ගන්න යද්දී ඔබ මේ වගේ ලක්ෂ වල ආතති පෙන්නද්දී ඔබ මේක T1 නම් මේක T2 සමාන නැතුව මෙතනම ඔබට පෙන්වන්න පුළුවන් තන්තු මත ආතතිය T1 තන්තු මත ආතතිය ඉහළට T2. ඒ කියන්නේ මේකට මේක කැපෙනවා. හරි නේද? මෙතන ඔබ T3 කියලා දානවා නම් තන්තු මත ඉහළට පහළ ආතතියක් තියෙනවා මේ ලක්ෂයේදී. අපි තන්තු ඔබ හොඳ වෙලේ තමයි තන්තුවට මෙතන ඇඳලාම තියන්නේ. ඒකට ඔබට එකෙන් පෙන්වන්න බැරි නිසා. හරි? එකක් දෙයක් ඔබ මෙහෙම කරලා පෙන්නන්න. තන්තුවටත් ඔබ මොකද ඇඳලා. එතකොට T1 නම් මෙතන තන්තු කොටස ආතතිය පහළ T1. මේ ලක්ෂ්‍ය ආතතිය T2 නම් මෙතනදී තන්තුවට ඉහළට T2. මෙතන වස්තු මත T3 නම් තන්තු මත පහළට T3. ඉහළට T4. T4 නම් මේක T අපි 5 කියලා ගත්තොත් මෙතනත් ඔබට උන තන්තුවක් අඳින්න පුළුවන් 15කට T5. දැන් ඔබ කරන්නේ තන්තුව අත්හැරලා මෙන්න මේ පහළ තියෙන ඔම ඉන්දක් වයන කොටසේ සමතුලිතව සලකනවා. එතකොට ඔබට T5 වයන්න පුළුවන්. හේතුව මේ T5 ඇතුළට එන්නේ නැති නිසා. හරි. ඔබට ඉහළ කොටසේ ආතතිය වුණා මේක T6 නම් හරි. දැන් ඔබ කරන්නේ මෙන්න මේ සෙට් එකේ සමතුලිතව සලකනවා. එතකොට T5 කැපලා ගින් T6 ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඔය ආදිනවා මේ තන්තු ඉහළ කොටසේ දැන් ඔබ ගහන්නේ T5 කියන එකයි මේක අහනවා ඔබෙන් මේක අහනවා. එතකොට ඔබ T5 ලියන හැම වෙලාවෙම ඔබට T6 සමීකරණ දෙන්නේ නැතුව යන T5 කැපිලා යන්නේ නැතුව යන්න ඔබට තියෙන මේ නිල් පාට සිස්ටම් එක ඇතුළ සමතුලිතව හිටන්න. එතකොට T6 වෙනවාට රතු පාට විදුලි ලකුණු කරලා තියෙන කොටසේ සමතුලිතව හිටුණා හරි. මේකෙදී මම තව වැඩක් කරලා තියෙනවා මේ තන්තුවේ බර ඔබ මෙතන හැම වෙලෙම වෙන්න ගන්න ඕන. මේ තන්තුවේ බර M node G සෑම තන්තුවකම බර M node G. එතකොට ඔබට දැන් තන්තුව බර වෙද්දි තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. එතකොට ඔබ තන්තුවත් එයාගේ බරත් එක්කම වෙනම ලකුණු කරනවා. එතකොට මේ බල දෙක පෙන්වන්නේ තන්තුවයි බල දෙවන නිසා තන්තුව වෙනම නේ. ඔබ සිස්ටම් එකේ තන්තුව වෙනම ඇදලා තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට අපි මේක ගමු 1 කියලා ගමු.
මේක අපි 2 කියලා ගමු. හරි එතකොට අපි T5 සෙවීම එවත් අපිට කියන්න පුළුවන් තන්තුවේ පහළ කොටසේ ආතතිය. එතකොට මේ තන්තුවක් දාගමු AB කියලා. T5 සෙවීම නැත්නම් AB තන්තුවේ පහළ කොටසේ ආතතිය. මම T5 සෙවීම. හරි එතකොට අපිට එක බල පද්ධතියේ සිරස් සමතුලිතතාව සැලකුවොත් දැන් ඔබට පේනවා මූඩ මොහොම කැපින්ගෙන් අවසාන T5 විතරයි උඩට ඉතුරු වෙන්නේ. උඩට තියෙන T5 සමානයි. දැන් තමයි වැඩේ තියෙන්නේ. පහළට ඔබ දැන් ගන්න 2 කියන අංශුව ගත්තොත් අංශු අටතන තියෙන 1යි. එහෙනම් ඔබට තියෙනවා අංශු n ඍණ 1ක්. එහෙනම් ඔබට දැන් කියන්නේ T5 කියන්නේ මිට පල්ලෙන් තියෙන මුළු පද්ධතිය බලන්නේ. එහෙනම් n ඍණ 1 අංශු ගානක බර ඔබ ගන්න ඕන. ඒතර එකක බර mg නිසා mg n ඍණ 1කින් උඩ කරලා දාන්න ඕන. විතරක් නෙමෙයි තන්තුත් තියෙනවා. තන්තු වලට බලන්න මේ සිස්ටම් එකට යද්දි තන්තු මේකයි තන්තු දෙකක් මං ගැරිලා. එහෙනම් තන්තු දෙකක් අයින් වුණොත් මීට පල්ලෙන් තියෙන තන්තු ගාන කීයද? n ගානක් ඔක්කොම දෙනවා පුතේ. අමතක කරපා ගාන. තන්තු n ගානක් මුළු පද්ධතිය තුල තියෙනවා. අංශුත් n ගානක් මුළු පද්ධතිය තුල තියෙනවා. දැන් එතකොට ඔබ තන්තු දෙකක් අයින් වෙලා තියෙනවා මෙන්න මේ එක කියන බල පද්ධතිය ඇතුලේ. දෙක කියන බල පද්ධතිය ඇතුලේ ඔබට එකක් පස්සේ ගන්නකො. එක කියන බල පද්ධතිය ඇතුලේ ඔබට තන්තු දෙකක් අයින් වෙලා තියෙනවා. මේ තන්තු අපි ගත්තේ නැහැ. අපි ගත්තේ මේ දෙක කියන අංශු වෙනකම් විතරයි. තන්තු දෙකක් නේ. එක ස්කන්ධයක් අයින් වෙලා තියෙනවා. නේද? එකයි අංශු n ගානක් තියෙනවා. එකක් අයින් වෙන නිසා n ඍණ එකයි අංශු තියෙන්නේ. හරි. ඒ වගේ මට දැන් තන්තු වල බල දාන්නත් ඕන. කියන්න බලන්න එතකොට. එතකොට තන්තු දෙකක් අයින් වෙන නිසා n ඍණ දෙක වතාවක් එයාගේ බර m0 g. මාරු නේද? ඔන්න දැන් මේක ඒකයි මේක සමීකරණ ලියලා කරන්න බෑ. අවබෝධයෙන් ලියන්න ඕන. අවබෝධයෙන් ලියන්න ඕන. එතකොට අවබෝධය තමයි මොකක්ද අවබෝධය? මේ වගේ තන්තුවයි මේ අංශු දෙකයි එකට ගත්තාම තන්තුවේ දෙකල රාත්ති ඒ ලක්ෂයේම අංශු වලට එන ආතති දෙකට මොකක් වෙලා යනවද පුතේ? කැපෙනවා. බලන්න අවබෝධය කොච්චරද කියලා. හරි නේද? ඉතින් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ ගාන හදනවා තියා හිතන්නවත් හම්බෙන්නේ නැහැ. හරි නේද? ඉතින් මෙවැනි ගැටලු ඇත්තටම මේ පද්ධති සමතුලිතතාව සලකන නෙමෙයි සමහරවිට ඔබට එනවා. අපි නිව්ටන් නියම පාඩම කතා කරමු. ඒ සමානයි මේ දාලා ඔබගේ ත්වරණය වෙන පද්ධතිය තුලත් ආර්ථික වඩන්නේ නැහැ. මේ වගේ සිද්ධිය වෙනවා. හරි ඒක නිසා ඉතින් යමුකොට මේ අවබෝධය ලැබිලා නැත්තම් ඒ වෙන තැනක කොටින්ම ඒ වගේ ගණන් හිතන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක ඔබගේ මට්ටමට වඩා එහා ගියයි කියලා හිතන්න එපා. මේක ඔබට කරන්න පුළුවන් ඔබේ සිද්ධාන්ත ඇතුලේ ප්‍රශ්නයක්. තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. හරි එහෙනම් අපි ඒකේ ඊගා අවස්ථාව ගියොත් AB තන්තුවේ ඉහළ කොටසේ ආතතිය වරන් ඇතුළේ T6. හරි? AB තන්තුවේ ඉහළ කොටසේ ආතතිය. එතකොට දැන් අපිට ලියන්න පුළුවන් දෙක බල පද්ධතිය සමතුලිතතාව සලකලා දැන් දෙක බල පද්ධතිය ඇතුලේ ඔබට අංශු 1යි අඩු කොහොමද අංශු වර්ග ගන්නවා තියෙන්නේ. තන්තුත් දැන් 1යි අඩුනේ. තන්තුත් m වෙන එකක් තියෙනවා. එහෙනම් ඔබට දැන් එන්නේ T6 n ඍණ 1 වතාවක් අංශු mg ධන තන්තු කියන්නේ ඒත් n ඍණ 1 වතාවක් ඒ තන්තු දැන් ඔබට 1යි අඩු වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම පල්ලේ එලා ඉන්නවා m0 g එක තන්තුවක ආතතිය. හරි නේද? ඉතින් මේක දැන් ලස්සන සුළු කර ගන්නවා නම් පස්සේ ලස්සන මේක මොකක් හරි කරලා පොදු පදේ දාලා සුළු කරා හැකිද? මේ වගේ දැනගම ඔබට n ඍණ 1යි g කියන එක ඉදිරියට ගත්තොත් හරි වරන් ඇතුළට එනවා m ධන m0 කියන එකනේ. n ඍණ 1යි g n ඍණ 1යි g එකට ගත්තොත් අපි g මේ පැත්තකින් ඉල්ල දාලා දෙමු. හරි. එතකොට වරන් ඇතුළට යනවා මේමුයි. හරි. ඉතින් ඔබට මම හිතනවා ටිකක් මේක හොඳ ගැටලුවක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් හොඳ ගැටලුවක් උත්සාහ කරලා තියෙනවා. හරි නේද? උත්සාහ කරලා තනියම තේරුම් ගන්න බලන්න. හරි පුතේ. අපි එනම් ගැටලුව හරි යමු.